අපි කාලයක් තිස්සේ සරණ යනවා ගෞතම බුදුරජාණන් වහන්සේව. උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා 2600 ලබන අවුරුද්ද වෙසක් වලට උන්වහන්සේ පිරිනිවන් පාලා 2554යි මේ අවුරුදු වෙසක් වලට. ඔබ දන්නවා උන්වහන්සේ වයස 29 දී රම්මි සුරම්මි සුබ කියන මාලිගා වල සැපසේ වාසය කරන්න පුළුවන් ජීවිතය අත්හැරලා මේ ලෝක සත්‍යයට යහපත උදා කිරීමේ අදහසින් ජීවිතය අත්හැරියා. උන්වහන්සේගේ උත්සාහය අසාර්ථක වුණේ නැහැ. උන්වහන්සේට පුළුවන් වුණා වයස 35 වෙද්දී 35 වෙනි වයසේදී මේ ලෝකේ පෙනෙන නොපෙනෙන සියලුම බලවේග ජය අරගෙන උන්වහන්සේට බලාපොරොත්තු වෙච්ච අවබෝධය ලබා ගන්න පුළුවන් වුණා. ඒ අවබෝධය තමයි චතුරාර්ය සත්‍ය කියලා උන්වහන්සේ පස්සේ කාලේ විස්තර කළේ. ඉතින් උන්වහන්සේට පුළුවන් වුණා සිතේ ඇති වෙන රාග, ද්වේෂ, මෝහ, බය, තරහ, වෛර, ඊර්ෂ්‍යා මේ සෑම දෙයකින්ම නිදහස් වෙන්න පුළුවන් වුණා. උන්වහන්සේ අවබෝධය ලබා ගන්න බාහිර කෙනෙක් උදව් කළේ නැහැ. උන්වහන්සේ තනියම මේ අවබෝධය ලැබුවේ. ඒකට කියනවා සම්මා සම්බුද්ධත්වයේ කියලා. ඔබ දන්නවා මේ කෙනෙක් නිවන් අවබෝධ කරන අවස්ථා 3ක් තියෙනවා. එකක් තමයි සම්මා සම්බුද්ධත්වය. අනිත් එක තමයි පසේ බුදු බව. අනිත් එක අරහත්ත්වය. සම්මා සම්බුද්ධත්වය කියලා කියන්නේ කාගෙන්වත් අහන්න නැතුව අවබෝධ කරන ධර්මය අනිත් අයට අවබෝධ කරවන්න පුළුවන්කම. පසේ බුදු කියලා කියන්නේ තමන් තනියම අවබෝධ කරනවා අන් අයට කියා දෙන්න තීරෙන්නේ නැහැ. එතකොට මේ යුගයේ පසේ බුදුරු පහළ වෙන්නේ නැහැ. මොකද තාමත් මේ ලෝකේ යන්නේ සම්මා සම්බුදු රජුන්ගේ යුගය. රහත් කියලා කියන්නේ ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේ අවබෝධ කරගත්තු ධර්මය අනිත් අයට කියලා දෙනවා. අවබෝධ කරගත්තු ධර්මය අනිත් අයට කියලා දෙනකොට ඒ පිරිස තමන්ගේ නුවණ මෙහෙवला ඒ ධර්මය අවබෝධ කරගන්නවා. එතකොට සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ විශේෂත්වය තමයි රහතන් වහන්සේලා ඇති කරන්න පුළුවන්කම. එතකොට ඔබ දන්නවා ඇති උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා සුළු කලකින් උන්වහන්සේ ධර්ම දේශනා කරන්න පටන් ගත්තා. ඒ ධර්මය අහගෙන ඉඳලා අවබෝධ වුණා එකල හිටිය මිනිසුන්ට. එතකොට ඒ පිරිස
වේගෙන් ධර්මයේ කරා ගියා. ඔබ දන්නවා උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන අවස්ථාව වෙද්දී ලෝකයේ එක බෞද්ධයෙක්වත් හිටියේ නැහැ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය කවුරුත් හිටියේ නැහැ. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ මේ ලෝකේ මේ සරණ යෑම බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියන එක ලෝකෙට ලැබුණේ. එතකොට උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ තමයි ලෝකෙට අංග සම්පූර්ණ සීලයක් ලැබුණේ. ඊට කලින් මේ ලෝකේ සීලය කියලා එක එක ඒවා මිනිස්සු කරගෙන හිටියේ. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා දේශනා කරපු ධර්මයෙන් තමයි මේ ලෝකේ මිනිසයන් සමාධිය කියන එක හරියට ඉගෙන ගත්තේ. සමාධිය දියුණු කිරීම ගැන මිනිස්සු ඉගෙන ගත්තේ. උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා තමයි මිනිස්සු ප්‍රඥාව ඇති කරගත්තේ. ඒ තුලින් තමයි රහතන් වහන්සේලාගේ යුගයේ බිහි වුණේ. පින්වත්නි, ඉතින් මේ බුදුරජාණන් වහන්සේ වයස 35 දී සම්බුද්ධත්වයට පත් වෙලා වයස 80 දී තමයි පිරිනිවන් පෑවේ. එතකොට වයස 35 සිට 80 දක්වා කාලේ අවුරුදු 45යි. මේ අවුරුදු 45 උන්වහන්සේගේ ජීවිතයේ හොඳම කාලේ. ඒ කියන්නේ උන්වහන්සේ සම්බුදු කෙනෙක් හැටියට ලෝකේ ඇවිදගෙන ගියපු කාලේ. උන්වහන්සේ සම්බුදු කෙනෙක් හැටියට මිනිස්සුන්ට මුණ ගැහිච්ච කාලේ. උන්වහන්සේ සම්බුදු කෙනෙක් හැටියට මේ ලෝකේට ධර්මය කියා දීපු කාලේ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ ඒ සම්බුද්ධත්වය සමරන්න මේ දිනවල ලංකාවේ කිසියම් උද්‍යෝගයක් තියෙනවා. බෞද්ධ ජනයා අතරේ කිසියම් කතා බහක් තියෙනවා. එතකොට උන්වහන්සේගේ සම්බුද්ධත්වයේ සමරන්න සූදානම් වෙන යුගයක බුදුරජාණන් වහන්සේ සරණ ගියපු අය හැටියට ඒක අපටත් හොඳ ආරංචියක්. ඒ සම්බුද්ධත්වයෙන් අපිත් යම් කිසි ප්‍රයෝජනයක් ලබා ගන්නවා නම් හොඳයි කියන සිතිවිල්ල මිනිස්සුෙකුට ඇති වෙනවා නම් මා හිතන්නේ ඒක බොහොම වටිනා සිතිවිල්ලක්. දැන් ඔබ දන්නවා අපේ ජීවිතයේ ප්‍රධාන හිත. දැන් ඔබ මේ පිටරටක ඉන්නේ. ඔබට හිතුනොත් අපිට මෙහි ඉන්න ඕනේ වෙන රටකට යනවා කියලා. ඊට පස්සේ ඔබ එදා ඉඳලා වෙන රටකට යන්න මහන්සි ගන්නවා. ඔබට හිතුනොත් අපි ලංකාවට ආපහු යනවා කියලා. එදා ඉඳලා ආපහු යන්න කල්පනා කරනවා. ඔබට හිතුනොත් නෑ මෙහෙම පදිංචි වෙනවා කියලා. ඔබ ඒකටම මහන්සි වෙනවා. එහෙනම් ඔබට ඉස්සෙල්ලා ඔබට ඒක හිතෙන්න ඕනේ. මේ වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තේරුම් ගන්න ඕනේ කියලා ඔබට හිතුනොත් විතරයි මේකේ වටිනාකම තියෙන්නේ. ඒක ඔබට හිතෙන්නේ නැත්නම් ඒක අපි කිව්වා කියලා ඒකට ඔබට ප්‍රයෝජනයක් නැහැ. ඒක Tamanට හිතෙන්න ඕනේ. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ ගත්තොත් ඒ Tamanට බොහෝ දෙනෙක් Tamanට හිතිලා තමයි සොයාගෙන ගියේ. දැන් ඔබ දන්නවා සමහරුන්ගේ පින හරි පුදුමයි. බරණැස ඉසිපතනේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී බරණැස හිටියේ යසකුල පුත්‍රයා.
ඉදාරෑ යසකුල පුත්‍රයාව සතුටු කරන්න නාටිකාංගනාව ඇවිල්ලා ගීත ගායනා කළා. එතකොට මේ නාටිකාංගනාව රෑ ගීත ගායනා කළ සින්දු කිව්වාම ඔබට පේනවා ඇති මේ රටවලත් ඒක තියෙනවා. රෑට සින්දු කියලා නටන එක. එතකොට සමහර දැන් රසකොළ පුත්‍රයාගේ මාලිගාවේ රෑ නයිට් ලයිෆ් එකක් තිබුණා. ඒතර ඒගොල්ලෝ සින්දු කියලා නටනවා. බලන්න මේ තරුණයාගේ හිතේ ඇති වෙන වෙනස්කම. මට හිතුණා මේකේ හරයක් නැහැ. මීට වඩා හොඳයි ජීවිතය ඇත්තක් හොයාගෙන යන්නේ ඒක. බලන්න ලෝකේ කාටවත් හැමදාම නැත්තම් ලෝකේ බොහෝ දෙනෙකුට හිතෙන එකක් නෙවෙයි. ඊට පස්සේ මේ යසකුල පුත්‍රයා රත්තරන් සිරපු දෙකක් පාවිච්චි කළේ. ඒවට කියන්නේ මිරි වැඩි කියලා. ඒ සිරපු දෙක දාගෙන ගෙදරින් පිටත් වුණා පාන්දරේ. ඊට පස්සේ සේවකයෝ කිව්වා කුමාරයා පේන්න නැහැ කියලා. දැන් ගෙදර කලබල වෙන අතරේ යසකුල පුත්‍රයා උහි යනවා පාර දිගේ. යනකට ඉතින් එයාට හිතෙනවා මට මේ පැත්තෙන් හැරෙන්න ඕනේ. ඒකෝද මේ පැත්තෙන් හැරෙනවා. මේ පැත්තෙන් හැරෙන්න ඕනේ. මේ පැත්තෙන් හැරෙනවා. ඔහොම යනකොට බලන්න මේ කෙනෙකුට ලැබෙන්න තියෙන දේ. ලැබෙන්න තියෙන යහපත මොන ගේන විදිය. බුදුරජාණන් වහන්සේ පාරයිනේ වැඩ ඉන්නවා. ගහක් යට. යසකුල පුත්‍රයාට කියවෙනවා නිකම්ම උපද්දුතං වත භෝ මේ ජීවිතයේ මහා වදයක්. මේ ජීවිතයේ මහා වදයක් කියලා කියවෙනවා. අපට හිතෙන්නේ ජීවිතේ වදයක් වෙන්නේ ප්‍රස්වාවක් නැත්තම් පෞලි ප්‍රශ්න නම් ඊළඟට ලෙඩෙන් දුකින් නම් අසනීපයකින් නම් විභාගයක් කරගන්න බැරි නම් මේක තමයි අපිට වදේ හැටියට පේන්නේ. අර අධික සැපයකින් ගත කළ අර තරුණයාට ජීවිතේ වදයක් වුණේ කොහොමද කියලා අපිට තේරෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් යන ගමන් මෙයාට කියවුණා මේක මහා වදයක් ජීවිතය කියලා. එතකොට උන්වහන්සේ අර ගහයට වාඩි වෙලා ඇස්සැරලා බලලා මේ යසකුල පුත්‍රයා දිහා කියනවා යස මේ ජීවිතේ කිසිම වදයක් නැහැ. මම මේ ගෙවන ජීවිතේ මං ගත කරන ජීවිතේ හරිම සැපයක් තියෙන කිව්වා. එතකොට යසකුල පුත්‍රයා කෙලින්ම හැරුණා බුදුරජාණන් වහන්සේගේ පැත්තට. වාඩි වුණා. උන්වහන්සේ ධර්මයේ කිව්වා අවබෝධ වුණා. එතකොට අපිට පේනවා මේ ධර්මයේ සොයාගෙන යෑම දුක් විඳින මිනිස්සු කළ එකක් නොවේ. ධර්මයේ සොයාගෙන යෑම බුද්ධිමත් අය කළ එකක්. නුවණ තියන අය කළ එකක්. කාලයගේ ඇවෑමෙන් ඒවා වෙනස් වෙලා යනවා. ධර්මයේ අර්ථ අඳුනගන්න බැරුව යනවා. ඒ කියන පණිවිඩය තේරෙන්නේ නැතු යනවා. එතකොට හිතෙනවා අපිට දැම්ම අවශ්‍ය නැහැ. අපිට තව කල් තියෙනවා. එතකොට අපි කාලය කියලා හිතන්නේ ඔත්පල වීම. එහෙම නැත්නම් කාලය කියලා අපි හිතන්නේ අපිට විනෝද වෙන්න තියෙන කාලය ඉවර වීම. ධර්මයට යන තියෙන කාලය කියලා. මේක තමයි ධර්මයේ අර්ථ පැටලීම. ධර්මයේ අර්ථ නොතේරියාම. බුදුරජාණන් වහන්සේ ධර්මයේ කියාගෙන ගියේ අවුරුදු 35ක තරුණ කෙනෙක් හැටියට ආරම්භයේදී. උන්වහන්සේ වටා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එකතු වුණා. රජවරු, සිටුවරු ඉඳලා සෑම තරාතිරකම සෑම පැලැන්තියකම පිරිසක්
උන්වහන්සේ වටා එකතු වුණා. ඒ එකතු වුණේ එක දෙයක් හොයාගෙන. උන්වහන්සේ අවබෝධ කරපු දේ මොකක්ද? ඒක අපට අවබෝධ කරගන්න බැරිද? ඔය අදහසින් විතර එකතු වුණේ. එතකොට ධර්මයක් සෙවීමේදී මේ යුගයේ ඒ කියන්නේ ලෝකයේ තියෙන අලුත් යුගයක් මේ යුගයේ මිනිස්සෙකුට හිතෙනවා නම් අපට බැරිද ඒ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු දේ තේරුම් ගන්න කියලා. ඒක විශේෂ දෙයක්, කලාතුරකින් මිනිස්සෙක් හොයාගෙන යන දෙයක්. එතකොට පින්වත්නි, දැන් බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක දේශනා කළා, මහණෙනි මේ නියපොත්තට පස් චුට්ටක් අරගෙන උන්වහන්සේ ඒක අහන භික්ෂුන්ගෙන්, මහණෙනි මේ නියපොත්තේ තියෙන පස් මේ පොඩ්ඩ මහ පොළොවේ පස් එක්ක බලද්දි වැඩි මොනවද කියලා ඇහුවා. වැඩි කෝකද කියලා ඇහුවා. එතකොට භික්ෂුන් වහන්සේලා පිළිතුරු දුන්නා, භාග්‍යවතුන් වහන්සේ මේ නියපොත්තේ පස් ඉතා ටිකයි, මහ පොළොවේ පස් අති විශාලයි. මහණෙනි මම මේ කියන ධර්මය අවබෝධ කරගන්න අය මේ නියපොත්තට ගත්තු පස් ටික වගේ. මේක අවබෝධ නොකොට ඔහි යන අය මහ පොළොව වගේ. මොකද්ද මේ ඔහි යන අය කියලා කියන්නේ? ධර්මය අවබෝධ නොකොට යන අය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි ඔක්කොම නැවතිලා ඉන්නවා 6 තැනක. ඇහැට පේන රූපේ ළඟ අපි නැවතිලා ඉන්නවා. කනට ඇහෙන ශබ්දයේ ළඟ අපි නැවතිලා ඉන්නවා. නාසයට දැනෙන ගඳ සුවඳ ළඟ අපි නැවතිලා ඉන්නවා. දිවට දැනෙන රසය ළඟ අපි නැවතිලා ඉන්නවා. ශරීරයට දැනෙන ස්පර්ශය ළඟ අපි නැවතිලා ඉන්නවා. මේවා ගැන අපේ හිතට සිටිනවා, අපි එතන නැවතිලා ඉන්නවා. අපිට එතනින් එහා එකක් ඕනේ නැහැ. ඒක තමයි සාමාන්‍ය මනස. එතකොට මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලින් යුත් ලෝකේ සිරවි සිටින මිනිසයා මේක විනිවිද යන්න කල්පනා කළොත්, ඒක විනිවිද යන්න නම් එයාට ඒකට වමනා උපකරණේ තියෙන්න ඕනේ. දැන් යමක් සිදුරු කරගෙන යන්න නිකම් බෑ. එයාට ඒකට වමනා උපකරණේ තියෙන්න ඕනේ. මේ ජීවිතේ විනිවිද යන උපකරණේ තමයි ප්‍රඥාව, නුවණින් විමසීම. එතකොට මේ නුවණින් විමසීම කියන එක බුදුරජාණන් වහන්සේ තමයි මේ මිනිස්යාට දායාද කළේ. මේ නුවණින් විමසීම කියන දේ ලබාගත්තු මිනිසයා ජීවිතේ පුදුම විදිහේ පැති කල්පනා කළා. හිතුවා. තේරුම් ගත්තා. අවබෝධ කළා. කොයි විදිහේද කළේ? අපේ ජීවිතය තුළ තියෙනවා අපට හිතසුව පිණිස පවතින නැති කරුණ. දැන් අපි ගත්තොත් ඔබ හොඳටම දන්නවා අපි හරි බයයි විස බීජ වලට. හොදලා කන්නේ, බිම වැටුනොත් ඒක කන්නේ වීසිකොන්නවා. ඊළඟට හරි පරිස්සමෙන් තමයි අපි කටයුතු කරන්නේ. ඊළඟට අපි කාගේවත් රැවුල කපන රේසර් එකකින් අපි රැවුල කපන්නේ. අපි මේ පරිස්සම් වෙන්නේ ඇයි? ශාරීරිය ඇතුළට විස බීජයක් ගිහිල්ලා අපිව විනාශ කරාම කියලා. නමුත් අපට මේ හිතට ඇතුළු වෙලා තියෙන දේවල් අපිට තේරෙන්නේ නැහැ. අපේ හිතට ඇතුළු වෙනවා අපිව හානි කරන දේවල්. අපට හානි කරන දේවල් අපේ හිතට එකතු වෙනවා.
ඒ තමයි ලෝභය, ඊර්ෂ්‍යාව, තරහ, වෛරය, අහංකාරකම, මාන්නය, පල්ලිගැනීම. මේ වගේ දෙයක් හිතකට එකතු වුණොත් ඔබම හිතලා බලන්න. ඊට පස්සේ ඔහුගේ ජීවිතයට ලෙඩක් හැදුනට වඩා එයා කරදරයට වැටෙන්නේ නැද්ද? දැන් අපි ගත්තොත් හෙම්බිරිසාවක් නැත්නම් අසනීපයක් විස බීජයක් ඇති වුණොත් හානි කරන්නේ ශරීරයට. ශරීරයට හානි කරනවා. වෛරය හටගත්තොත් හානි කරන්නේ මොකීටද? දශිතක වෛරය හටගත්තොත් හානි කරන්නේ යාගේ ක්‍රියාවට. වෛරයක් හටගත්ත ගමන් එයා වෛර සහගත සිතින් වචන කතා කරනවා. එතකොට යාගේ මේ වචන නැමැති ක්‍රියාවට, ඒ කියන්නේ වචී කර්මයට හානි කරනවා. ඊළඟට එයා පල්ලි ගන්න එක එකව කරනවා. එතකොට කාය කර්මයට හානි කරනවා. එයා මනසෙන් එක එකව කරනවා. එතකොට එයාගේ මනෝ කර්මයට හානි කරනවා. අනුරුද්ධ මහරහතන් වහන්සේගේ නංගි කෙනෙක් හිටියා. ඒ නංගිට කුෂ්ඨයක්. සනීප වෙන්නේ නැහැ. බේත් කරනවා සනීප වෙන්නේ නැහැ. දවසක් අනුරුද්ධ මහරහතන් වහන්සේ කල්පනා කළා අපි නංගිට සනීප වෙන්නේ නැත්තේ මොකද මේ කියලා. උන්වහන්සේ මේ කරුණු සොයා බැලුවා. සොයා බලද්දී දැක්කා මේ කර්මයක් පෙර කරපු එක. පෙර ජීවිතයේ ඒ අනුරුද්ධ මහරහතන් වහන්සේගේ නංගි රජගෙදරක ඉඳලා තියෙනවා. ලස්සන කුමාරිකාවක් ඉඳලා. මේ කුමාරිකාව කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් කුමාරිකාව නැති වෙලාවේ මෙයා කරන්නේ මොකද්ද? කහඹිලිය කඩාගෙන ගිහිල්ලා ඇඳේ ගන්නවා. බලන්න මිනිස්සු කරන දේවල්. කහඹිලිය කඩාගෙන ගිහිල්ලා ඇඳේ ගන්නවා. දැන් අර කුමාරයා විල නිදා ගන්නවා, පළු දානවා දැලබෝ කෑවා වගේ. කහකා ඉන්නකට අරයා පොඩ්ඩක් ගිහිල්ලා බලලා අනේ මක්ක උනාද? එයායි මේ කරන්නේ. ඊට පස්සේ හිතෙන් හිතනවා යසයි උඹට. ඒක තමයි මේ හිතේ ඇති. ඊට පස්සේ මෙයාට මොකද වෙන්නේ? උපනුපන් ආත්මේ කුෂ්ඨයක්. ඊට පස්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ නංගිට කියනවා, නංගි මේක ඔයා කරගත්තු එකක්. හැබැයි ඔයාට මේකට විසඳුමක් තියෙනවා. ඔයාගේ ආභරණ ඔක්කොම විකුණලා ඔයා සංඝයා උදෙසා විහාරයක් හදන්න කිව්වා. දැන් අනුරුද්ධ මහරහතන් වහන්සේ කියලා කියන්නේ සිටු පවුලක පුතෙක්. එතකොට ලොකු ධනයක් තිබුණා. එතකොට ඒ නැගණිය මම සංඝයාට විහාරයක් කරනවා කියලා හිතාගෙන ආරයාට සරසන්න තිබිච්ච ආභරණ ඔක්කොම වික්කා. විකුණපු දවසේ ඇගේ කැසිල්ල නැතුව ගියා. ඊට පස්සේ ඊටම ගත්තා. අරගෙන විහාරය හැදුවා. හදලා විවෘත කරන්න සංඝයා වඩම්මන දවසේ කුස්ටි නැහැ. සම්පූර්ණයෙන්ම බෙහෙත ඇල්ලුවා ඇඟට. බෙහෙත් කළා, ඒ බෙහෙත ඇඟට ඇල්ලුවා. සනීප වුණා. මේන් අපිට පේනවා ඊර්ෂ්‍යාව, තරහ, වෛරය, ක්‍රෝධය වගේ දේවල් එකට එක කිරීම, පලි ගැනීම වගේ දේවල් වලින් හානි කරන්නේ ක්‍රියාවට. වර්තමාන ලෝකේ ක්‍රියාව ගැන කතාවක් නැහැ. ඒක ඕන එකක් කරපුවාවේ. කවුරුවත් ක්‍රියාව ගැන කතාවක් නැහැ. එක එක්කෙනා ක්‍රියාව අහගෙන ඉන්නවා. කතාව ලොකුවට යන්නේ ඇඟට එන විස බීජ ගැනයි. පරිස්සම් කරගන්න. මේවා ප්‍රෝටීන්, මේවා කන්න. මේක විටමින්, මේක බොන්න. මේක කෙස් වලට හොඳයි. මේක දත් වලට හොඳයි. මේක ඇට වලට හොඳයි.
මේක ප්‍රෙෂර් එකට හොඳයි. මේක හැමට හොඳයි. මේක නියපොතු වලට හොඳයි. හිතට හොඳ මේක කියලා බුදුදහම ගන්න කවුරුත් නැහැ. බලන්න මේ ලෝකේ කන පිට හැරිච්ච විදිහ. ඉතින් වර්තමාන ලෝකයේ මිනිස්සෙක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අල්ලනවා කියන්නේ මේ තියෙන ලෝකෙට උඩින් කරනම ගැහුවා වගේ. ඒ හේතුව තියෙන ලෝකේ මිනිස්සුන්ට හිතා ගන්න බෑ මේ ලෝකේ මිනිස්සයාට එහෙම එකක් කරන්න. මේ පවතින ලෝකයට උඩින් කරනම ගැහුවා වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අල්ලුවා නම් ඒ කියන්නේ එච්චර අමාරුයි ඒක. කවුරුත් නෑ ඒකට උදව් කරන්න. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපේ ජීවිතයේ මේ ක්‍රියාව දැන් අපේ ජීවිතයේ තියෙන වැදගත්ම දේ ක්‍රියාව. ක්‍රියාවට එකතු වෙන අයහපත් දේ තමයි ඔය කියපු දේවල්. ඊර්ෂ්‍යා කිරීම, ක්‍රෝධ කිරීම, වෛර කිරීම, එකට එක කිරීම, නපුරුකම් කිරීම. ඉතින් මේ ක්‍රියාවට අයහපත් දේ එකතු වුණාට පස්සේ ඒ කෙනාගේ ක්‍රියාව හැම විටම දොස් සහිතයි. දොස් සහිත ක්‍රියාවකින් කයින් වේවා, වචනයෙන් වේවා, සිතින් වේවා කෙරෙද්දී ඒ කෙනාට යහපත උදා කරගන්නේ කොහොමද? එයා කොච්චර ලස්සනට ජීවත් වෙන්න හැදුවත් මනුස්ස ලෝකේ එයා මරණකොට අර ක්‍රියාවේ ඵලය තමයි යාට ලබන්න තියෙන්නේ. මොකද හේතුව ලෝකේ කවුරුත් කොහොම කිව්වත් ලෝකෙ උපදින්නේ නැහැ සත්‍යය කියලා. ඒකේ ඒගොල්ලෝ ලෝකේ මේ විහිළුවට කියන කතාවක්. සමහර කියනවා මේ ලෝකේ තමයි අපාය, දිව්‍ය ලෝකේ, පෙරේත ලෝකේ, මනුස්ස ලෝකේ ඔක්කොම මේකේ තියෙන්නේ කියලා. එයා ඒ වටපිට නොබලා කියන කතාවක්. ඒක මේ බුද්ධිමත් මිනිස්සු හිනස්සන කතාවක්. මොකද මේ ලෝකේ ඒව ගැන දන්න අය ඉන්නවා. ඒ එක්කෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ දැනුමට සරිලන්න දැනුමක් තියෙන කෙනෙක්, උන්වහන්සේගේ අවබෝධයට සරිලන අවබෝධයක් තියෙන කෙනෙක් ලෝකේ නැහැ. ඉතින් මේ නිසා මේ ජීවිතය ගැන අපට ලොකු වාසියක් ඇති කරගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙනගෙන අපි යහපත් ක්‍රියාව පිණිස ධර්මයේ පාවිච්චි කළොත්. ඒ කියන්නේ පින්වත්නි, උන්වහන්සේ මේ දේශනා කරපු දේ එක පැත්තකින් බැලුවාම ඊටාමත් ගැඹුරුයි. තව පැත්තකින් බැලුවොත් සරලයි. ඊටාමත් ගැඹුරු ඒ ධර්මය සරල වෙන්නේ උන්වහන්සේ ඒක කියා දෙන නිසා. උන්වහන්සේ කියා නොදෙන්න ලෝකෙට තේරෙන්නේ නැහැ. ඒක ගැඹුරුයි. එතකොට බලන්න බුද්ධ කාලේ ඔබ පුදුම හිතෙයි. ඔබ දන්නවා ඇති බුද්ධ කාලෙ වෙද්දී දැන් වර්තමානයේ තියෙන පහසුකම් නැහැනේ. නලලින් නැහැ. පයිප් නැහැ. වතුර මෝටර නැහැ. තිබුණේ ගඟේ ගලාගෙන යන වතුරයි එක එක්කෙනා කපාගත්තු ගමට හදාගත්තු ලිඳ. භික්ෂුන් වහන්සේලා ගෙවල් අතහැරපු නිසා ගමක් ගානේ නැහැනේ. ලොකු දුරක් පහු කරන් යන්න ඕනේ ගඟක් හොයාගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මා සිට දෙපාරක් නෑවම ඇති. දවස් 15කට එක වතාවක්. දවස් දෙකක් නොනා ඉන්න තමන්ටම තමන් කවුද කියලා තේරෙනවා. එතකොට බලන්න ඒ සංචාරක ජීවිතයේ ගෙවන පැවිද්දා
පාරේ ඇවිදගෙන යන ගහ යට නිදාගෙන ඉන්න භික්ෂුව. මාසෙට දෙපාරේ නාලා තියෙනවා. දැන් තියෙන පහසුකම් කිසිම දෙයක් නැහැ. සිරප්පු දාලා තියෙන්නේ අසනීපයකදී විතරයි. කුඩයක් හේවිලලා තියෙන්නේ අසනීපයකදී විතරයි. සත්‍යයක් අතේ නැහැ. ඔය බෙහෙතකට ගොඩේ බෙහෙතක් පාවිච්චි කළේ. වොමනා කාරණයට ගියේ නැද්ද? ගියා. නිදාගෙන තියෙන්නේ ලී කොට ඔලුවට තියාගෙන. එතකොට ශරීරයට කියලා කිසි දෙයක් නැහැ. යන්තම් ජීවත් වෙන්න. සිතට හොඳම දේ ගත්තා. බලන්න එක පැත්තක් අඩු කරනකට අනිත් පැත්ත වැඩි වෙන හැටි. එක පැත්ත දැන් වර්තමානයේ ශරීරයට හැමදේම දෙනවා, හිතට 0. හිතට බිඳුව. එතකොට බලන්න මේකෙදී බුදුරජාණන් වහන්සේ සරණ ගිය අපේ හිතට බිඳුව නම් ආයි කාගේ හිතටද හම්බ වෙන්නේ ලකුණු? මේ නිසා අපි හොඳට තේරුම් ගන්න ඕනේ අපි ගිහි පැවිදි අපි බුදුරජාණන් වහන්සේ සරණ ගියාට පස්සේ අපේ මතකයේ උක තියෙන්න ඕනේ. අපි බුදුරජාණන් වහන්සේ සරණ ගියා කියලා. මම ඇසුරු කරලා තියෙන ගොඩක් ආගම් වල අය. අනිත් ආගම් වල අයගේ මතකයේ තියෙනවා ඒක. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් එක දවසක් මම තූපාරාමේ වන්දනා කර කර ඉන්නකොට එක්තරා විදේශික පිරිසක් එක්කගෙන ගයිඩ් කෙනෙක් ආවා. අපි ගමන්ගේ ගාඩ් කිව්වා ඒ විදේශික පිරිස කිව්වා නෑ මේක බලන්න අපිට ඕනේ නෑ. කියලා ගියා. එතකොට අපිට පේනවා ඒගොල්ලන්ට මතක් වෙනවා ඒගොල්ලෝ කවුද කියලා. දැන් අපි ගත්තොත් අපිට මතක් වෙන්නේ අපි කවුද කියලා. අපි බුදුරජාන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෝ කියලා අපිට මතක් වෙන්නේ නැහැ. එතකොට ඒක අපේ තියෙන විශාල හදාගත යුතු දෙයක්. මේ බුදුරජාණන් වහන්සේව මතක් වීම අපිට තියෙනවා නම් ගන්නවා යම් කිසි අභිමානයක්. ඒ අභිමානය හටගත්තට පස්සේ අපිට පුළුවන් ඒ තුලින් Tamanටත් යහපතක් උදා කරගන්න, අන් අයටත් යහපතක් උදා කරලා දෙන්න. එතකොට පින්වත්නි, දැන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙනවා කියනකට දැන් ඔබ දන්න ලොකු වෙනසක් තියෙනවා. හොඳට බලන්න බුදු දේශනා කියවලා බුද්ධ කාලේ ශ්‍රාවකෙක් වෙන්නේ දේශනාව අවසානයේ. මම බුදුරජාණන් වහන්සේත් එක්ක කතාබස් කරනවා කෙනෙක්. එක දවසක එක බ්‍රාහ්මණයෙක් මේ කිරිබතක් හදලා හිතුවා මම මේකේ පළවෙනි කොටස තව බ්‍රාහ්මණයෙකුට දෙන්න ඕනේ. එතකොට දැන් බුදුරජාන් වහන්සේ දැක්කා මෙයා ධර්මය අවබෝධ කරන කෙනෙක්. එයා එන පාරේ උන්වහන්සේ ගහක් යට වාඩි වෙලා ඔළුව වහගෙන හිටිය සිවුරින්. බලන්න උන්වහන්සේ කරපුදී සිවුරෙන් මෙහෙම ඔළුව වහගෙන හිටියා. එතකොට මේ වයසක අවුරුදු 120 බ්‍රාහ්මණයා අර කිරිබත් එකත් අරගෙන ඇවිල්ලා හිමින් ඇවිල්ලා පාත් වෙලා බැලුවා කවුද මේ කියලා. එතකොට උන්වහන්සේ මොකද කළේ? අර සිවුර මෙහෙම මෑත් කළා. මේ හිස මුඩු කළ ශ්‍රමණෙක් කියලා හැරිලා යන්නේ ලෑස්ති වුණා. එතකොට උන්වහන්සේ දේශනා කළා. ඊට පස්සේ කිව්වා මේ හිස මුඩු කළ ශ්‍රමණෙක් මෙයා මේ මහා පහත් කෙනෙක් කියලා.
වසල කෙනෙක් කියලා. බුදුරජාන් වහන්සේ එතකොට අහනවා ඔබ දන්නවද කොහොමද කෙනෙක් පහත් වෙන්නේ? කොහොමද කෙනෙක් උසස් වෙන්නේ? අනේ දන්නේ නැහැ කිව්වා. උන්වහන්සේ දේශනා කළ ක්‍රියාවෙන් කෙනෙක් පහත් වෙනවා. ක්‍රියාවෙන් කෙනෙක් උසස් වෙනවා. එතකොට මේ ක්‍රියාවෙන් උසස් වීම ගැන දේශනා කළ ඉවරනකට යා කියනවා භාග්‍යතුන් වහන්සේ මම භාග්‍යතුන් වහන්සේව සරණ යනවා. ධර්මයේ සරණ යනවා. ශ්‍රාවක සංඝයා සරණ යනවා. එතකොට මේ සරණ යාම කලේ තේරුම් අරගෙන ඊට පස්සේ අර සමාජයේ මැද්දේ කියනවා මම අද බුදුරජාණන් වහන්සේව සරණ ගියා ශ්‍රාවකත්වයටපත් වුණා අර පරණ සිස්ටම් මම මොකුත් කරන්නේ නැහැ කියලා. එතකොට යාව සමාජය අඳුන ගන්නවා මෙන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්. කාලයගේ ඇවෑමෙන් ඒ කොම දේවල් අපට අහිමි වුණා. සරණ යාම අහිමි වුණා, අවබෝධිකින් සරණ යාම අහිමි වුණා, බුදුරජාණන් වහන්සේව අඳුන ගැනීම අහිමි වුණා. ඒ කොච්චර අහිමි වුණාද කියන්නේ දවසක් මම රුවන්වැලි සෑය වන්දනා කරන්න යද්දී කොළඹින් ගියපු නෝන්ලන් ටිකක් මහතුරු ටිකකුයි මල් ආසනික වාඩි වෙලා ඉන්නවා. අර පරණ මල් ආසන තියෙන රාතන් වහන්සේලා මල් පිදු අර ගල් මල් ආසන ඒ මල් ආසනයක් තිබුණා. මේගොල්ලෝ ලස්සනට හරි බෙරි ගහලා වාඩි වෙලා ඉන්නවා චෛත්‍යෙට පිටිපස්ස දාලා. දැන් මිනිස්සුන්ට ඒක වදින්නේ නැහැ ඔළුවට. දැන් මිනිස්සුත් ඇඳුම් පිටුම් කරගෙන යනවා. වටේ මිනිස්සුන්ගේ හිත නෝන්ජල්. නෝන්ජල් කියලා කියන්නේ මොකද්ද? මිනිස්සුන්ගේ හිත පහත් තත්ත්වයට වැටිලා. මිනිස්සුන්ට කෙලින් කතා කරන්න ශක්තිය නැහැ. දැන් මම මල් අරගෙන වන්දනා කරන්න ගිහපු වෙලාවේ මම මේක දැකලා මම ළඟට ගිහිල්ලා ආවා. ඔයගොල්ලෝ ළඟට එම නැගිට්ටා. ඔයගොල්ලෝ කොහෙද? අනේ කවන්නස් අපි දෙහිවල කිව්වා. මං ගෝ මේ රාතන් වහන්සේලා මල් පූජා කරපු ආසනය නෙමෙයි. අනේ අපි දන්නේ නැහැ කිව්වා. අපි දන්නේ නැහැ. මං ගෝ මේක රාතන් වහන්සේලා මල් පූජා කරපු එකක්. ඔයගොල්ලෝ එනම් මල් ටිකක් අරගෙන මෙතනම මල් ආසනේ මල් පූජා කරලා වන්දනා කරන්න. ඔයගොල්ලෝ දන්නේ නැතුනේ මේක උනේ චෛත්‍යෙට පිටපාන්න එපා. දකුණු පැත්තෙන් මෙහෙ වන්දනා කරන්න යන්න අර ක්ලොක් වයිස් විදිහට මේ ඒ වන්දනා කරන පැත්ත දන්නේ නැහැ. වන්දනා කරන විදිය දන්නේ කිසි දෙයක් දන්නේ නැති පිරිසක් අතරමං වෙන එක අහන්න දෙයක්ද? නොමග යන එක අහන්න දෙයක්ද? විවිධාකාර දේවල් වලට ගොදුරු වෙන එක අහන්න දෙයක්ද? ඒක තමයි විය යුතු දේ. ඒක වෙන්නේ නැත්තම් පුදුම වෙන්න ඕනේ. එතකොට බලන්න ඒ අපේ ජීවිතවල අපට හැබැයි ඒකෙන් මම එකක් තේරුම් ගත්තේ වෙලාවේ ඒ අයගේ කිසි වැරද්දක් නැහැ. මොකද්ද සිද්ධ වුනේ? ඒගොල්ලන්ට ඒක තේරුනේ නැති එක. ඒගොල්ලෝ තේරිච්ච ගමන් ඒක හදාගත්තා. එහෙමනම් පින්වත්නි අපිට තියෙන හැකියාවක් මොකක්ද? අපිට යමක් තේරුම්ගෙන නිවැරදි වෙන්න පුළුවන් කම. මිනිස්සු හැටියට අපිට තියෙන හැකියාවක්. එතකොට අපි නිවැරදිකමේ මිම්ම ඇති කරගන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන්. ඉතින් ඒ නිසා අපි අපේ ජීවිතේට මං හිතනවා ගොඩක්ම උපකාරී වෙනවා උන්වහන්සේගේ දේශනාවල අපිට අනිවාර්යයෙන්ම හිතන්න ඕනේ පැත්තක් ගැන උන්වහන්සේ පෙන්වා දීලා තියෙනවා. ඒක ගැන හිතන එක. උන්වහන්සේ දේශනා කළා තියෙනවා ඒක තියෙන්නේ සංයුත්ත නිකාය කියන කොටසේ. උන්වහන්සේ දේශනා කළා තියෙනවා මානෙනි මිනිස්යන් අතර ඉන්න මේ පිරිසේ බොහෝ දෙනෙක් මැරිලා ආයි මිනිස්සු වෙන්නේ නැහැ. මැරෙන බොහෝ දෙනෙක් නැවත මිනිස්සු වෙන්නේ නැහැ. අපි කාලයක් තිස්සේ මනුස්ස ලෝකේ ඉන්නකොට අපට හිතෙන සිතුවිල්ල ඊට වෙනස් එකක්. අපට හිතෙන්නේ ආයිමත් අපි මිනිස්සු වෙනවා කියලා.
බුද්ධ දේශනාවේ තියෙනවා මහණෙනි මැරිලා මිනිස්සු ආයේ මිනිස්සු වෙන්නේ විශාල පිරිසක් නිරේ යනවා. විශාල පිරිසක් പ്രേත ලෝක යනවා. විශාල පිරිසක් සත්තු වෙලා උපදිනවා. අපාගත වෙනවා කියලා. පුංචි පිරිසක් මනුස්ස ලෝකෙට එනවා කියලා. ආපහු. පුංචි පිරිසක් දෙවියෝ වෙනවා කියලා. දැන් මේ ධර්මචාරිකාවේදී එක නෝන කෙනෙක් මගෙන් ඇහුවා අපි මැරිලා ආයි උපදිනවා කියන එක අපි තේරුම් ගන්නේ කොහොමද කියලා ඇහුවා. මම මෙහෙම ඇහුවා. ඔබට පේනවද මේ ලෝකේ ක්‍රියාව වැරදිච්ච අය? ඒ කියේ සත්තු මරණ අය, හොරකම් කරන අය, වැරදි කාම සේවනයේ දෙන අය, බොරු කියන අය, මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි කර ඉන්න අය, මේ වගේ අය පේනවද කියලා ඇහුවා. සිල්පද පහ නැති පේනවා කිව්වා. ඔබට පේනවද සතු මැරීමෙන් වැළකීච්ච, සොරකම් කිරීමෙන් වැළකුණු, ඊළඟ වැරදි කාම සේවනයෙන් වැළකුණු, බොරු කීමෙන් වැළකුණු, මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චියෙන් වැළකුණේ හිමෙත් පේනවා කිව්වා. මම වැඩි කවුද? වැඩි අර කලින් කොටස කිව්වා. එතකොට මම ඇහුවා මේ දෙගොල්ලම මැරිලා එක තැනකට යයිද? එයා ආගමික කෙනෙක්. මේ දෙගොල්ලම මැරිලා එක තැනකට යයිද කියලා ඇහුවා. වෙන්න බෑ කිව්වා එක තැනකට යන්න. එහෙනම් හොඳ කරපු එක්කෙනා හොඳ තැනට යයි කිව්වා. නරක කරපු එක්කෙනා නරක තැනකට යයි. මම කෝ හොඳ කරපු එක්කෙනා හොඳ තැනකට යනවා කියලා ඔබ කියනවා නම් නරක කරපු එක්කෙනා නරක තැනකට යනවා කියලා ඔබ කියනවා නම් දැන් තීරුම් ගන්න ක්‍රියාව තමයි අනාගතය හදන්නේ. තේරුණා යාට. ඊට පස්සේ ඇහුවා අතීතේ තේරුම් ගන්නේ කොහොමද අපි? අපි හිටියාද? අපි නැද්ද? මං දැන් බලන්න මට ගොඩක් විස්තර කියන්න තේරෙන්නේ නැහැ කියලා මං ගැන කිව්වා. මං බලන්න මම ඉපදුනේ බෞද්ධ පවුලක නෙවෙයි. එතකොට අපේ මගේ පළවෙනි සහෝදරිය අපි අම්මට වුණා පුතෙක්. ඔන්න පළවෙනි එක්කෙනා දුව. ආයෙ වුණා පුතෙක්. දෙවෙනි එක්කෙනා දුව. ආයෙ වුණා පුතෙක්. තුන්වෙනි එක්කෙනා දුව. දුවලා තුන් දෙනෙක් ඇති කියලා හිතුවනම් මම නෑ. ඊට පස්සේ අපේ බෞද්ධ මෑණි කෙනෙක් උපාසිකාවක් කියලා තියෙනවා. පන්සලට ගිහිල්ලා එයා එක්කගෙන ගිහිල්ලා බුදුන් වැඳලා කියලා තියෙනවා. මේ පිරිත් කියලා මේ අම්මට පිරිමි පුතෙක් ලබා දෙන්න කියලා. ඔන්න ඉපදුනා මං. ඊට පස්සේ දැන් මාව පල්ලියට ගෙනිහිල්ලා ඒ පොඩි කාලේ ඒව තමයි කරලා තියෙන්නේ. ඊට පස්සේ මට මාස 6 වෙනකොට අපේ ඒ උපාසිකාව අපේ ගෙදරට ඇවිල්ලා කියලා තියෙනවා අපේ අම්මට කියලා තියෙනවා මේ වයලට් අක්කා ආයෙ මට නම් මුකුත් කියන්න එපා මේ ළමයා ඔයගොල්ලෝ බාර වෙලා හම්බ වුණේ මේ ළමයට මොන හරි වුණත් අපි නම් දන්නේ නැහැ කියලා. කතරගම එක්කන් යනවා කියලා බාර වුණා අපි නම් දන්නේ නැහැ කිව්වා. එතකොට වයස මට මාස 6යි. එතකොට මාස 6න් මාව කතරගම එක්කන් ගියා. කිරිවේරේදී අපේ තාත්තගේ ඇඟට මොකද්ද දිෂ්ටියක් වගේ ඇවිල්ලා තාත්තා මොකවත් දන්නේ නැහැ. පන්සිල් දන්නේ නැහැ. බුදු සරණ ගියපු කෙනෙක් නෙමෙයි එතකොට. ඇඟට දිෂ්ටියක් වෙලා කියලා තියෙනවා මේ ළමයා ඉපදුනේ බෞද්ධ වෙන්නයි. මේ පවුල බෞද්ධ ආගම වැළඳ ගන්න ඕනේ කියලා. දැන් මේ කිසි දෙයක් තෝයි තේරෙන්නේ නැති මාසායක කිරිබොන දරුවෙක් වඩාගෙන අපේ මුළු පවුලම කිරිබත්ගොඩ පන්සලට ගිහිල්ලා බෞද්ධ වෙනවා. ඒ බෞද්ධ කරගෙන ඉපදිච්ච ළමයා දැන් මහාන වෙලා. දැන් ඒ ළමයා ධර්මයේ පතුරවනවා. මම එතකොට අර මේ සිද්ධිය කියලා මම අහුවා මේකේ සම්බන්ධයක් නැද්ද? මේක මොකක් හරි සම්බන්ධයක් නැද්ද? සම්බන්ධයක් තියෙන්න ඕනේ කිව්වා. මම මේ සම්බන්ධය මොකද්ද? එයාට කියුණා කර්මය කියලා.
මේක තමයි පෙර කර්මය. එතකොට පෙර ජීවිතයක යමක් නැත්තම් කොහොමද මේ වගේ වෙනස් වීම වෙන්නේ? ඒක හම්බෙන් වෙන්න පුළුවන්ද? ඉතින් මේ කරුණ කිව්වහම තේරුම් ගියා අපිට අතීත ජීවිතයේ බලපෑමක් මේ ජීවිතේට තියෙන බව. අතීත ජීවිතයට බලපෑමක් මේ ජීවිතයේ තියෙනවා. මේ ජීවිතයේ තියෙන දේවල් වල බලපෑම ඊළඟ ජීවිතයට යනවා. එහෙමනම් මේ එක එක පුරුක සම්බන්ධතාවයේ තියෙන සංසාරගත ජීවිතය තමයි අපිට තියෙන්නේ. අතීත ජීවිතයේ බලපෑම මේ ජීවිතේට තියෙනවා. මේ ජීවිතයේ බලපෑම ඊළඟ ජීවිතයට යනවා. ඒක නරක විදියට ගියොත් තමයි පාඩුව. ඒ කවුරුත් නෑනේ. දැන් බලන්න හිතලා දැන් අපිට තියෙන ඝන දෙනෝ, අපිට තියෙන උපාධි, අපිට තියෙන තනතුරු, අපිට තියෙන වටිනාකම් ඔක්කොම තියෙන මේ ශරීරයත් එක්කනේ. මේ ශරීරයට නමක් දාලා තියෙනවා. ඒ ශරීරයයි ඒ දාපු නමයි එක්කනේ අපි ඔක්කොම ගණිතනු කරන්නේ මේ. එතකොට අපි මැරෙනකොට ශරීරේ නැතු යනවනේ. ඊට පස්සේ ශරීරයට දාපු නම පාවිච්චි කරන්න අපිට බෑනේ. ඊට පස්සේ අපි අරගෙන යන්නේ ක්‍රියාවෙන් හැදිච්ච එක. ක්‍රියාවෙන් හැදිච්ච එක තමයි අරගෙන යන්නේ. ඔබ දන්නවද දන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපි මේ හැම ශරීරයකම තියෙනවා ශරීර තුනක්. පළවෙනි එක තමයි මේ භෞතික ශරීරය. ඊළඟට උන්වහන්සේ දේශනා කළා තව ශරීරයක් තියෙනවා මානසික. මානසිකෙන් ඉදිච්ච ශරීරයක් තියෙනවා. තව ශරීරයක් තියෙනවා අරූපී දැන් මානසික ශරීරය කියලා කියන්නේ ඒක සමහර විට මානසික ශරීරේ දැන් දේශනාවේ තියෙනවා මේක නිකුත් වෙන්න පුළුවන් ඇඟෙන්. ඔය දන්නේ නැති පසුගිය දවස්වල මේ එංගලන්තේ මහත්යෙකුට එහෙම වුණා. විනාඩි 23ක් යා නිරේ ගිහිල්ලා ආවා. අන්න YouTube එකේ තියෙනවා එයාගේ විස්තරය. එයා කියනවා හැමතැනම කියනවා එයා ඒක. එයා heart attack එකක් හැදලා මැරුණා. සුදු මහත්තේ මැරිලා දැන් එයා ගිහිල්ලා එයා එකපාරට අමුතු තැනකට ගියා. එයා කියනවා යටත් යකඩ, වටෙත් යකඩ, උඩත් යකඩ කියනවා. ගින්දර රස්සිච්ච තැනක් අමුතු මිනිස්සු ඇවිල්ලා මෙයාට වද දුන්නා. මෙයා අනුකම්පාව මේ මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු වුණා. අනුකම්පාව ලැබුණේ වතුර බින්දුවක් ලැබුණේ. වතුර පිපාසෙ කොච්චරද කියනවනම් වතුර බින්දුවක වටිනාකම කියන්න බෑ කියනවා. විනාඩි 23ක් යා නිරේ ගෙවලා කවුද කෙනෙක් එයාට එයාගේ ඇඟෙන් අත දාලා ආය උඩට ඇද්දා කියනවා. ඵලයන් ආපහු හිටපු තැනට ගිල කියපන් කියලා. දැන් එයා ඒක හැමතැනම කියාගෙන යනවා එංගලන්තේ. එතකොට මේ මනෝකය දැන් මේ භෞතික කය තියෙනවා අපිට. මේ මනෝකය සමහර අයගේ පිට වෙනවා. ඔබ දන්නේ නැතුව ඇති සමහර අවස්ථාවල යෝගීන්ට මේක වෙනවා. සමහර භාවනා කරන අයට මේ භාවනා කරගෙන යනකොට සමහර අයට වෙලා තියෙනවා එයාගේ සිත ඒකාග්‍රතාවයටපත් වෙනකොට එයාට පුළුවන් මේ එයාගේ සිත මෙහෙවන්න. ඒ කියන්නේ මේ කයෙන් සිත යනවා. ඒ යනකොට මේ මෙන්ටල් බොඩි එක තමයි යන්නේ. එහෙම ගිහිල්ලා මට එහෙම කීප දෙනෙක් හම්බෙලා තියෙනවා. මානසික ශරීරයෙන් ඇවිදින අය. එතකොට දැන් අපි හදිසියවත් මැරුණොත් නිකුත් වෙන්නේ මොකද්ද? අපිට කියන්න බෑ මේ මානසික ශරීරෙම නිකුත් වෙනවා කියලා. හැබැයි ඒකත් වෙන්න පුළුවන්. ඒ වගේ මානසික ශරීරයන් නිකුත් වෙලා සමහර අයගේ ඔබ දැකලා ඇති සමහර ඡායා රූපවල තියෙනවා මේ ඒක මේ අර මයිකල් ජැක්සන්ගේ ඡායා රූපයක් ආවනේ එහෙම මරින්නපත් වෙලානේ භූතයෙක් කියලා කියලා. එතකොට බලන්න මේ සමහරගේ ඡායාව ඒ හිටපු රූපෙම එනවා.
ඒකේ තේරුම යාගේ මනෝකය ඒ විදිහටම ගිහිල්ලා තියෙනවා පිළිට. හැබැයි ඒකට අපි කියන්නේ භූත ආත්ම කියලා. ඒක දියුණු වෙන එක නෙමෙයි. දැන් අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ශරීර තුනම සකස් වෙවි යනවා. හැබැයි අරහත්ත්වයටපත් වෙනවා කියන්නේ මේ ශරීර තුනම නැවත හැදෙන්නේ නැහැ. අරහත්ත්වයටපත් වෙනකන් හැමෝගෙම ශරීර තුන එක එක විදිහට හැදෙනවා. ඡායා රූප අරගෙන තියෙනවා. සමහර බල්ලු ඒ විදිහටම ඉන්න භූත වෙලා. ඒ කියන්නේ යාගේ මනෝ ශරීරයෙන් යා ඉන්නවා. එතකොට අපිට ඒකත් තේරෙනවා පොඩි දරුවෙක් වෙලා උපන්න එක්කෙනා ලොකු වෙද්දි ඒ ප්‍රමාණයට යාගේ මනෝමය ශරීරය හැදෙනවා. ලොකු වෙද්දි ප්‍රමාණයට මනෝමය ශරීරය හැදෙනවා. එයාගේ රූපමය අරූපී ශරීරයත් හැදෙනවා. එතකොට යෝගීන් අපි ගත්තොත් ධර්මයේ හැසිරෙන පින් කරන කෙනා පින් කරන කෙනාගේ ජීවිතය තුළ අර මනෝමය ශරීරයේ තමයි සකස් වෙන්නේ ක්‍රියාව හේතුවෙන්. අපි ගත්තොත් කෙනෙක් ඉන්නවා කියලා එච්චර ලස්සන නෑ, කළුයි, කෙට්ටුයි ඉන්නවා කියමු. නමුත් යා සිල්වත්, ගුණවත්, බණ භාවනා කරමින් මෛත්‍රියෙන් යුක්තව එයා ධර්මයේ හැසිරෙනවා නම් එයාගේ අර මනෝ ශරීරයේ ලස්සන වෙනවා ඇතුලෙන්. එයා දන්නේ නැහැ. එතකොට යා මෙහෙන් චුත වෙනකොටම ලස්සන කෙනෙක් දෙවියන් අතරට යනවා. ඒ දෙවියෝ අහනවා, ඒ දෙවියෝ සතුටින් පිළිගන්නවා යාව. දැන් එක තැනක බුදුරජාණන් වහන්සේ ළඟට ආපු සක්දිවිඳු කියනවා භාග්‍යවතුන් වහන්සේ අලුතෙන් එන දෙවිවරු හරි ලස්සනයි කිව්වා. ඒකී මනුස්ස ලෝකෙ හිටපු ගොඩාක් අය උපන්නේ කොහෙද? දිව්‍ය ලෝකේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ තෙරුවන් සරණ ගිහපු අය. අලුතෙන් එන දෙවිවරු හරි ලස්සනයි කිව්වා. ඒකට හේතුව තමයි කිව්වා මේ දෙවිවරු ධර්මයේ හැසිරීලා කිව්වා මනුස්ස ලෝකෙදී. ඉතින් ඔබ දන්නවා ඇති දැන් මේ රටවල් වල බොහෝ දෙනෙකුට මේ අවස්ථාව නැහැ. මොකද හේතුව ඒක කතා කරන්නේ නැති නිසා. එතකොට අපිට මේ මනුස්ස ජීවිතේ අපිට පුළුවන් නම් යම්කිසි දෙයක් අපේ ජීවිත වලට කරගන්න, යහපත් දෙයක් ක්‍රියාව හරි ගස්සගෙන මෛත්‍රිය පුරුදු කළා, දානමාන දීලා, සිල්වත් වෙලා, ඊළඟට විශේෂයෙන්ම කරුණා මෛත්‍රිය දිනු කරලා ඊර්ෂ්‍යා කරන්නේ නැතුව, පලි ගන්න නැතුව, පුළුවන් විදිහට අන් අයටත් උදව් කරගෙන මේ ලැබිච්ච ජීවිතය දිනු කරනවා නම් ඒක හරි පුදුමයි. දවසක් මල්ලිකා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යතුන් වහන්සේ කෙනෙක් ලස්සන වෙන්නේ ඇයි කියලා අහුවා. ලස්සන වෙන්නේ පුංචි දෙයට තරහ ගත්තු නැති කෙනා කිව්වා. පුංචි දෙයට තරහ ගත්තු නැති කෙනා. එතකොට ඇහුවා කෙනෙක් සමාජයේ ඉහළින් ඉන්නේ කොහොමද කියලා ඇහුවා. ඊර්ෂ්‍යා කරපු නැති කෙනා කිව්වා. දැන් බලන්න එක එක ක්‍රියාවට එක එක ඵල. ලස්සන වෙන්නේ ඇයි කියලා ඇහුවා. තරහ ගත්තු නැති කෙනා කිව්වා. ඉහළින් ඉන්නේ කොහොමද කියලා ඇහුවා. ඊර්ෂ්‍යා කරපු නැති කෙනා කිව්වා. කෙනෙක් සැප සම්පත් ලබා ගන්නේ දීපු කෙනා කිව්වා. දාන දීපු කෙනා කිව්වා. ඊර්ෂ්‍යා ඇහුවා කෙනෙක් ස්වාමීනි කැත වෙන්නේ තරහගත්තු කෙනා කිව්වා. කෙනෙකුට මේ කිසි තැනක් නැති සමාජයේ ඊර්ෂ්‍යා කරපු කෙනා කිව්වා. කෙනෙක් දුප්පත් දීපු නැති කෙනා. ඒතර මල්ලිකා කියනවා භාග්‍යතුන් වහන්සේ මම මේක දෙකක් කරලා තියෙනවා එකක් කරලා නැහැ කිව්වා. කිව්වා භාග්‍යතුන් වහන්සේ මම දීලා තියෙනවා. ඒ නිසා මං අද කොසල් රජුරුවන්ගේ බිසව වෙලා විශාල ධනයකට හිමිකම් කියනවා. භාග්‍යතුන් වහන්සේ මම ඊර්ෂ්‍යා කරලා නැහැ. ඒ නිසා මං අද අගබිසව. හැබැයි භාග්‍යතුන් වහන්සේ මං නිතර කිපිච්ච කෙනෙක් වෙන්න ඕනේ. ඒකයි මං කල්ලු.
මල්ලිකා කියනවා. ඊට පස්සේ කිව්වා භාග්‍යතුන් වහන්සේ ඒ අඩුව මම හදා ගන්නවා. මම ආයෙ නම් තරහා ගන්නෑ කිව්වා. එතකොට බලන්න මේ හේතු නිසා පලහට ගන්න න්‍යාය දැනගත්තාම කොච්චර Tamanට තමන්ව හසුරුව ගන්න කොච්චර පාවිච්චි කරන්න පුළුවන්ද? ඉතින් මේ නිසා දැන් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ප්‍රඥාව ලබන්නේ කොහොමද? උන්වහන්සේ පිළිතුරු දුන්නා සද්ධානෝ අරහතං ධම්මං නිබ්බාන පත්තිය. නිවනට පමුණවන රහතුන්ගේ ධර්මය විශ්වාස කරගෙන සුසුසා ලබති පඤ්ඤා අප්පමත්තෝ විචක්කන කැප වෙලා නුවණින් විමසද්දී ධර්ම ශ්‍රවණේක කැප වෙලා ධර්මයේ ශ්‍රවණය කරමින් නුවණින් විමසද්දී ප්‍රඥාව වැඩෙනවා කිව්වා. එතකොට එදත් ප්‍රඥාව වැඩෙන්නේ මේ විදිහට අදත් ප්‍රඥාව වැඩෙන්නේ මේ විදිහට. ප්‍රඥාව කියලා කියන්නේ මේ කුසල් අකුසල් හඳුනාගෙන අකුසල් ප්‍රහාණය කරන්න පුළුවන්කම කුසල් වඩන්න පුළුවන්කම. එතකොට මේවා අද මිනිස්යාට අත්පත් කරගන්න යම් කිසි සම්පූර්ණයෙන්ම අත්පත් කරගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් යම් කිසි ප්‍රමාණයකට දශමයක් හරි හොඳ නම් හොඳනේ. නරක නෙවෙයිනේ. වටිනා දේ දශමයේ හරි ලැබුණා නම් හොඳ එකක් ඒක. නරක දේවල් ගෝණියක් හම්බුනත් වැඩක් නැහැ. මේ නිසා පින්වත්නි මේ ක්‍රියාවක ඇති විශේෂත්වය වෙන් කළ දකින්න අපට උපකාරී වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. ඒතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ආස කරන අය හැටියට අපට පුළුවන් නම් ඒ උන්වහන්සේ පෙන්වා දීපු නිහතමානීකම, ඉවසීම, තරහ නොගැනීම, ඊළඟට කරුණා මෛත්‍රිය, යහපත් වචන කතා කිරීම ආදී දේවල් වලින් අපේ ක්‍රියාව පාරිශුද්ධත්වයට පත් කර ගැනීම, ක්‍රියාව පිරිසිදු කර ගැනීම අපි කළා නම් ඒ ක්‍රියාව පිරිසිදු කරන්නාට ඒක හිමි වෙනවා. ඒකේ වටිනාකම තියෙන්නේ. උන්වහන්සේ දැන් බලන්න හිතලා දැන් අපිට ලංකාවේ නෙමෙයි අපි ඉන්නේ දුර බැහැර ඉන්නේ නේ. දුර බැහැර හිටියා කියලා බුදුරජාන් වහන්සේගේ ධර්මයට ලං වෙන්න ශරීර වලින් බෑ. උන්වහන්සේගේ ධර්මයට ලං වෙන්න තියෙන්නේ ක්‍රියාවෙන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි හරි ලස්සනයි උන්වහන්සේගේ ප්‍රකාශ. මහණෙනි කෙනෙක් මගේ සිවුරු පොට අල්ලගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි කවුරු හරි කෙනෙක් මම විදිහටම මහාන වෙලා සිවුරු පුරවාගෙන මගේම සිවුරු පොට අල්ලගෙන මම පාද තියෙන හැඩේ බලාගෙන ඒ විදිහටම ඇවිදවිද මගේ පිටිපස්සෙන් එනවා. හැබැයි ඔහු ක්‍රියාව පිරිසිදු කරන්න කිසිම උනන්දුවක් නැහැ. ඔහු රාග දේශ මොහ නසන්න උනන්දුවක් නැහැ. මගේ පිටිපස්සේ හිටියා කියලා බුදුරජාන් වහන්සේ වදාලා ඔහු මට අයිති නැහැ. ඔහු මගෙන් ගොඩාක් ඈත. මහණෙනි තව කෙනෙක් ඉන්නවා දුර ඈත කඳු යායක. හැබැයි හැම මොහොතේම කල්පනාවෙන් ඉන්නවා. තමන්ගේ කයෙන් වචනයෙන් සිතෙන් වරදක් වෙන්න නොදී. හැම මොහොතෙම යා සිත පිරිසිදු කිරීමේ යෙදিলা ඉන්නවා. වචනේ ක්‍රියාව පිරිසිදු කිරීමේ යෙදিলা ඉන්නවා. මහණෙනි එයා ඉන්නේ මගේ ළඟ. එහෙමනම් අදත් අපට බුදුරජාණන් වහන්සේට ලං වෙන්න පුළුවන්. උන්වහන්සේට ලං වෙන්න පුළුවන්. උන්වහන්සේට ලං වෙන්නේ කොහොමද? උන්වහන්සේ පෙන්නාදු පිරිනුවන් පාන්න ස්වල්ප වේලාවකට කලින් ආනන්ද හාමුදුරුවෝ අහනවා භාග්‍යතුන් වහන්සේ දකින්න තමයි මේ හැම දිශාවකින්ම පිරිස එන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ පිරිනුවන් පෑවට පස්සේ
මේ පිරිස විශාල කඩා වැටීමකටපත් වෙයිද? අනේ අපිට භාග්‍යවතුන් වහන්සේ හිටියා, බුදුරජාණන් වහන්සේ හිටියා, දැන් කවුරුත් නැහැ. කඩා වැටීමකටපත් වෙයිද? බුදුරජාණන් වහන්සේ වදාලා නෑ ආනන්ද, එහෙම වෙන්නේ නෑ. තථාගතයන් වහන්සේ යම් ධර්මයක් දේශනා කළාද, යම් විනයක් පැනෙව්වද, මේක තමයි ශාස්ත්‍රුන් වහන්සේ. උන්වහන්සේ දේශනා කරපු ධර්මය විනයයි තමයි ශාස්ත්‍රුන් වහන්සේ. එතකොට බලන්න, මුන්නහන්සේ වදාළ ධර්ම විනය කියලා කියන්නේ මේ වඳ බහැපු එකක් නෙවෙයි. ජීවමාන එකක්. එතකොට මේ ධර්මය ඔබ ඉගෙනගෙන ඔබේ ක්‍රියාවෙන් ඒ ධර්මයේ ගන්නවා නම් ඔබ ලං වුණා. කාටද ලං වුණේ? ඒ බුදුරජාණන් වහන්සේට. ඒ බුදුරජාණන් වහන්සේට ලං වෙන එක්කෙනා ඒ හේතුයෙන් යන්න තියෙනවා නම් යම් තැනකට එතනට යයි. බුදුරජාණන් වහන්සේගෙන් ඈත් වෙච්ච කෙනා ඒ හේතුයෙන් යන්න තියෙනවා නම් යම් තැනකට එතනට යයි. මේ නිසා අපි මේක තේරුම් ගත්තා. මේ විදිහට අපි දන්නවා සමහර ඥානවන් කල්පනා කරන්න පුළුවන් අය යම් කිසි ආකාරයට හිතනවා මේ ගැන. මේක චාරිත්‍ර ඉෂ්ට කිරීමක් හැටියට ගත්තොත් තමයි වරදින්නේ. චාරිත්‍ර ඉෂ්ට කිරීමක් හැටියට ගන්න නැතුව තමන්ගේ ජීවිතේ බුදුරජාන් වහන්සේට ලං වෙන මාර්ගයක් හොයන කෙනෙක් හැටියට ඒක ගත්තොත් ඊට පස්සේ යාට හැමතිස්සෙම තමන්ගේ ජීවිතේ හදා ගන්න පුළුවන්. ඇයි තමන්ට තමන්ව පේනවනේ. දැන් අපිට ලෝකෙටම තමන්ව හැංගුවත් තමන්ට හංගන්න බෑනේ. තමන්ට ලෝකෙටම තමන්ව හංගන්න පුළුවන්. හැබැයි තමාට තමාව හංගන්න බෑ. තමාට තමාව හංගන්න බැරි නම් තමාව පිරිසිදු කරගන්න ඕනේ. හදාගන්න ඕනේ. යහපත ඇති කරගන්න ඕනේ. ඒක තමයි අපි එක එක්කෙනා තමා වෙනුවෙන් කළ යුතු යුතුයකම. ඒ නිසා පින්වත්නි, මේ දුර බැහැර රටක ඉඳලා ඔබට මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ස්වල්පයක් අද මේ අහන්න ලැබුණා. ඒ තමයි අපට මේ ශරීරයේ නෙමෙයි වැදගත්ම සාධකය, ශරීරය මුල් කරගෙන, වචනේ මුල් කරගෙන, හිත මුල් කරගෙන කරන ක්‍රියාව. දැන් අපි දන්නවා මේ රටවල මේ ක්‍රියාව තුට්ටු දෙයකට ගණන් ගන්න නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒකමයි අපි ගණන් ගත යුත්තේ. ඒ නිසා උන්වහන්සේ වදාළ දේ බලලා, වදාළ විදිහේ බලලා තමන්ව හදාගන්න හරි වටිනා උපදේශයක් මම ඔබට කියන්නම්. එක ආච්චි කෙනෙක් හිටියා බුද්ධ කාලේ. මේ ආච්චි එක්තරා තාපසයෙකුට උපස්ථාන කළා. දැන් මේ තාපසයා මේ ආච්චිව රවට්ටගෙන හිටියා. මේ ආච්චිට ඉන්නවා ළමයි. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ. දැන් මිනිස්සු යනවා උන්වහන්සේව බලන්න, ධර්මය අහන්න. එන ගමන් ආච්චිලා ගේ ගාව නැවතිලා අහනවා, ඔයා ගියේ නැද්ද? දෙවුරන් වෙහෙරට ගියේ නැද්ද? භාග්‍යතුන් වහන්සේ මොන ගෙවුන්නේ නැද්ද කියලා අහනවා. අහනකොට මේ ආච්චිට ආසාවක් ඇති වුණා. ඊට පස්සේ මේ ආච්චිට තනියම තීරණයක් ගන්න ශක්තියක් නැහැ. අතන්ට බැඳිලා. ආච්චිගේ පන්සලට බැඳිලා. ඊට පස්සේ ආච්චි ගියා පන්සලට. ගිහිල්ලා තාපසතුමා හම්බ වුණා. හම්බ වෙලා ඇහුවා, මම ආසයි ශ්‍රමණ ගෞතමයන් වහන්සේව දකින්න යන්න කමක් නැද්ද? පිස්සුද කියලා ඇහුවා. මතුරනවා කිව්වා යන අයට. මතුරලා කිව්වා ළඟට අද්දලා ගන්නේ. ආච්චි බිම් බලාගෙන හිටියා. ඔන්න හිත නැතුව ගියා. ආයිමත් ආච්චිගෙන් අහනවා, මිනිස්සු යන්නේ නැද්ද ඔයා? ආච්චිට මේක කියන්නත් බෑ. දෙවෙනි වතාවෙත් ඇහුවා, ඒත් බෑ කිව්වා. තුන්වෙනි වතාවේ ආච්චි පුතාට කියනවා, පුතේ මං දානි පොඩ්ඩක් හදන්නම්.
ඔයා ගිහිල්ලා බුදුරජාන් වහන්සේට ආරාධනා කරන්න අපේ ගෙදරට වඩින්න කියලා. දැන් මේ කොළුවට යන්නත් බෑ තනියම. කොළු පැංචා කෙලීම ගියා අර පන්සලට. ගිහිල්ලා අර තාපසින්නාසයට කිව්වා අපේ අම්මා කිව්වා මේ දේතුරාමට ගිහිල්ලා බුදුරජාන් වහන්සේට ආරාධනා කරන්න. හා පුතේ ඕක කරන්න එපා කිව්වා. උඹලගේ අම්මා හරි මෝඩි කිව්වා. නෑ අම්මා ගහයි මට මේක නොකොළොත්. එහෙනම් මෙහෙම කරන්න කිව්වා. ගිහිල්ලා දුර පාරක් කියන්න කිව්වා වෙලාවට දාන දෙන්න බැරි වෙනවා. ඉතින් මේ ළමයාත් ගිහිල්ලා දුර පාරක් කිව්වා. එතකොට ඒ දානේ දවසේ දැන් තාපසින්නාංශයට දැන් ඉරිසියාව. හොරේන් පිටත් වුණා. පිටත් වෙලා ගිහිල්ලා පොඩි ගෙදරනේ පිටිපස්සේ කුස්සියෙන් රිංගුවා. කාටවත් හොයාගන්න බැරි වෙන. කාමරය ඇතුළට ගිහිල්ලා හැංගිලා ඉන්නවා දැන්. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ වැඩියා. උන්වහන්සේට පාර වරද්දන්න බෑනේ. උන්වහන්සේ වැඩියා. දැන් ආච්චි දානි පූජා කළා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ කියන්න පටන් ගත්ත විතරයි. ආච්චිට හරි සතුටුයි. සතුටින් සාදුකාර දුන්නාම අර කාමරියස් හැංගිලා හිටපු තාපසින්නාන්සේට පුදුම තරහක් ඇති වුණා. දත්කුරු කාගෙන දාඩි දාගෙන පැන්න එළියට. පැනලා ආච්චි ඉස්සරහට ගිහිල්ලා බුදුරජාන් වහන්සේත් ඉස්සරහ බණින්න පටන් ගත්තා. මෝඩ ගෑණි මහලුකුට අපිට දානමාන දිදී හිටිය අපෙන් බණ අහ. මං කියන දේ අහන්නේ කියලා බයින්ද ගත්තා. දැන් ආච්චිට විලි ලැජ්ජාව. ආච්චි අඬනවා. ලස්සන ගාථාවක් දේශනා කළා. බුදුරජාන් වහන්සේ ආච්චිට න පරේසං විලෝමානි අනුන්ගේ දේවල් ආච්චි හිතන්න එපා කිව්වා. න පරේසං කතා කතං අනුන් කරපු දේ නොකරපු දේ හොයන්න එපා කිව්වා. අත්තනාව අවික්කෙය්‍ය තමා දිහාම බලන්න. අත්තනාව අවික්කෙය්‍ය තමා දිහාම බලන්න. කතානේ අකතානිච තමා කලේ මොකක්ද? තමා කලේ නැති මොකක්ද? ඊ ගාථාව ප්‍රකාශ කළා විතරයි. ආච්චි අර ඔක්කොම අමතක කළා. අහගෙන හිටියා මට වැඩක් නැහැ. මම මාදිහා බලා ගන්නවා කියලා. එතකොට ආච්චි නැගිට්ටේ මාර්ගඵල ලැබලා. මම හිතනවා මේ ආච්චිට දීපු උපදේශය අපි හැමෝටම මේ යුගයේ බොහෝම උපකාරී වෙනවා. මොකද මේ යුගයේ තියෙන අමුතු නිදහසක් මිනිස්යාට. අමුතු විදිහට මිනිස්යාට නිදහස තියෙනවා, කතා කරනවා, විවේචන කරනවා, ලියනවා, කියනවා, ඕනතරම් දේවල් තියෙනවා. ඒ නිසා හරි දේ අල්ලන්න ඉඩකඩ අඩුයි. මෙවන් පරිසරයකට උපකාරී වෙන්නේ නපරේසං විලෝමානි අනුන්ගේ අදකුද අපට මොටෝ. නපරේසං කතා කතං අනුන් නොකල කලදී කලදීන් අපට මොකද? අත්තනාව අවික්කේය තමා ගැනමයි විමසා බලිය යුත්තේ. කතානි අකතානිත තමා කලදී නොකලදී. තමා කලදී හැටියට තමාට මතක් වෙන්නේ වැරදි නම් තමා නොකලදී හැටියට තමාට මතක් වෙන්නේ පින නම් වැරදි නොකර කරපු දේ අමතක කරලා වැරද්ද නොකල පින කරන්න ඕනේ. මෙච්චරයි තියෙන්නේ. එතකොට තමා නොකල දේ කරගන්න එක දවසක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කෙනෙක් පාගිතුන් වහන්සේ බොහෝ දිනින් මැරිලා මේ සතර අපාය යන්නේ මොකද? කළ නිසා නොකළ නිසාත් කිව්වා. තේරුන්නේ නැහැ. අනේ භාග්‍යවතුන්ස මේක මට අපිට විස්තර කරලා දෙන්න කිව්වා. පව් කර නිසා පින් නොකළ නිසා කිව්වා.
ඊට පස්සේ විස්තර කළා. කයින් යා මෙන්න මේවා කරාම පව් කළා වෙනවා. වචනෙන් මේව කරාම පව් කළා වෙනවා. කියලා දැන් කයින් කෙරෙනව පව්. කය පාවිච්චි කරලා තමයි අපි සතෙක්ව මරන්නේ. එක්ක හොරකමක් කරන්නේ. එක්ක වර්ධිකාමයේ හැසිරෙන්නේ. මත්පැන් බොන්නේ. වචනේ පාවිච්චි කළා අපි කරනවා පව්. ඒවා තමයි බොරු. නොකරපු දේවල්, නොදැක්ක දේවල් අනිත් අයගේ දැක්කා කියලා කියනවා. නොඇසූ දේවල් ඇසුවා කියලා කියනවා. නොදුටු දේවල් දුටුවා කියනවා. දැක්කා වගේ පත කියනවා. බොරු. ඊළඟට කේලාම් කීම. නොකියපු දේවල් කිව්වා කියලා කොටෝනවා. ගිනි තියනවා. අවුලවනවා. මේවා හරියට වෙනවා අද මිනිස්සුන් අතර විශේෂයෙන්ම පෙරදිග. බටහිර ගැන මම දන්නේ. පෙරදිග මම කියලා මම කිව්වේ ලංකාව විතර නෙමෙයි මම වැඩිපුර ඉන්දියාවේ ඉන්නේ. ඉන්දියාවෙත් එහෙමයි. කීලං මලු. නිකන් බත් කනකටත් කතා කර කර කීලං කියනවා. දැන් නැද්ද අසවලා මෙහෙම කිව්වන්නේ. මෙහෙම නොකියපු දේවල් කියලා අවසර රණ්ඩුව අවසෝනවා. ඒතර මොනවද මේ වචනෙන් කියන පව්? ඊළඟ ඊව තමයි පරුස වචන. පරුස වචන කියන්නේ නිකන් නපුරු විදියට නිකන් පාච්චල් කරලා ගරහලා කතා කරන ඒවා. හිස් වචන. මේවා තමයි මිනිස්යාට වැඩිපුර කියවෙන්නේ. ඊළඟට මේවා කෙරුණට පස්සේ ගිය අතීතයේ ඇද්ද ගන්න අදින්න බෑ කියනෝනේ ඇත්තුලාවවත් අදින්න බෑ කියනවා. ඒ නිසා කෙරුණට පස්සේ වුණා. එතකොට ඒක ගැන හිත ඉන්න හොඳ නෑ. අලුත් වෙන්න ඕනේ. නොකර සිට අලුත් දේවල් කරන්න ඕනේ. පින් කරන්න ඕනේ. වෛර බැඳගෙන ඉන්නේවා නපුරු කමින් ඉන්නේවා නැතුව. එතකොට මේ පින් කිරීම කුසල් කිරීම කියලා කියන්නේ සතුන් මැරීම නොකිරීම. දැන් ඔය ඔබ දන්නවා ඇති මේ කොහේද මේ දැන් ලංකාවේ නම් ගොඩක් ඔය ගස් වලට බෙහෙත් ගන්න ඒවට ගොඩක් අයට තේරිලා බෞද්ධයගේ ලুকু උනන්දුවක් තියෙනවා. මේ සතුන්ට හානි නොවන ගොඩේ බෙහෙත් හොයාගෙන ඉන්න. ගස් කොළන් වල පොතු අඹරලා ඒවා වතුර දාලා ඉස්ම හදලා විදින ලෑස්ති කරගෙන යනවා. දැන් එහෙම එක කියන්නේ රසායන බෙහෙත් පාවිච්චියෙන් වළකින්න ගොඩාක් උනන්දු වෙනවා මේ පොළොවට වෙන හානිය නිසා. එතකොට අපි ඒකට ගස් කොළන් වල පොතු වලින් තමයි ගොඩක් ඔය දැන් ඔය ළමයි ගොඩාක් උනන්දුවක් තියෙනවා. බටහිර රටවල එක දන්නේ නැහනේ. දැන් ඇමරිකාවේ රසායන බෙහෙත් නවත්තලා ඒක ගොවිපලක. එතකොට මේ ගොවිපලේ දැන් රසායන බෙහෙත් ගහන්නේ නැහැ. දැන් බෙහෙත් කැලෑ ඖෂධත් නැහැ. ඒක උගන්වන්නේ ග්ලව්ස් දෙකක් දාගෙන අර පණුව චිරිස් ගග ඇඟිලි දෙකෙන් තල යන එක. දැන් බලන්න මේ එකක් නවත්තනකට එකකින් වෙන්නේ පව්. බේරෙන්න තැනක් නැහැ. ඊළඟට හොරකම් නොකර සිටීම. ඉතින් මේව තදේට තියෙනවනේ පෙරදිග. එතකොට වර්ධිකාම සේවනයේ නොයේදී සිටීම. මේ ඔක්කොම ඔබට තේරෙන දේවල්. ඊළඟට මේ විදිහට මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි නොකර සිටීම. විශේෂයෙන්ම මේ වගේ රටවල් වල ආවට පස්සේ ධර්මයේ දන්නේ නැති වුණාම ඔබ පෙළඹෙනවා. ඔබ පෙළඹෙනවා බොන්න. ඒක අපි බොරු කියන්නේ මොකටද නේ? මේ බොන්න පෙළඹෙනවා. සමහර. එතකොට ඔබම තීරුම් අරගෙන මේක සුදුසු නෑ. අපි මේකෙන් වළකින්න ඕනේ කියලා ආත්ම ශක්තිය අරගෙන ඒකෙන් මිදෙන්න ඕනේ. මොකද හේතුව බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේකෙන් වළකින්න කියලා.
ඒකට ඒක වලකින්න ආත්ම ශක්තිය අරගෙන ඒකට හසු නොවි සිටින එක ඔබේ ආත්ම ශක්තියක්. ඔබ දන්නවා ඇති සිගරට් එක පුරුදු වෙච්ච කෙනාට කොච්චර අමාරුද කියලා මේක අතාරින්න. දැන් සාමාන්‍යයෙන් කටින් කියන්න ලේසි අපිට සිගරට් නොබී ඉන්න. කටින් කියන්න ලේසි නොබී ඉන්න. නමුත් ඒක පුරුදු වෙච්ච කෙනා ඒකේ ගොදුරක් නේ. එයා ඒකේ ගොදුරක්. එතකොට ගොදුර කියන එකේ තේරුම මොකද්ද? එයා ඒකට අරමුණු වෙලා. එයා ඒකට ඒක තුල එයා ඉන්නවා. එයා අනාථ වෙලා කියන එක. එතකොට එයා ලොකු වීරියක් ගන්න ඕනේ ඒකෙන් මෙදෙන්න. ඒ සමහරු සිගරට් එකෙන් මෙදෙන්න බුලත් ඉරට බහිනවා. ඉඟුරු දින මිරිස් ගත්තා වගේ. ඒක ඊළඟ වදේ. ඒ නිසා ඒ වගේ ඒවා හිත අත්මිදෙන්න ඕනේ. අත්මිදුනාම පන්සිල් සමාදන් වෙන්න පුළුවන්. ඒක සමන්ගේ තබන්ගේ පුද්ගලික දෙයක්. එක කාටවත් කියන්න ඕනේ නැහැ. ඊළඟට පාටියකට ගියත් මොන හරි එකකදීත් ඇයි බෝන්නේ නැති කියලා නෑ මට ඒක අවශ්‍ය නැහැ කියලා ඒක සතුටින් බයින් නැතුව සතුටින් ප්‍රතික්ෂේප කරාම හරි. මේ විදිහ කරන්න පුළුවන්. ඊළඟට කේලම් කියන්නේ නැතුව බොරු කියන්නේ නැතුව යහපත් වචන කතා කරලා අනුන්ට උදව්වක් කරගෙන ඉන්න පුළුවන්කම. ඊළඟට මෛත්‍රී සිත පවත්වන්න පුළුවන් නම් මේ සියල්ල අපිට ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගෙන්. මේක අපිට මතක තියෙන්න ඕන එකක්. ඒ කියන්නේ පින්වත්නි මේ කිසිම දෙයක් ලෝකේ කවුරුවත් කතා කරලා නැහැ. බුදුරජාණන් වහන්සේ හැර. උන්වහන්සේ තමයි මේවා කතා කළේ. එතකොට මේ උන්වහන්සේට අපි ණය ගැති වෙන්නේ. උන්වහන්සේ මෙතනින් නැවතුන්නේ නැහැ. දැන් ඔබට මේ කියා දෙන්නේ බොහොම පුංචි දෙයක්. උන්වහන්සේ දේශනා කළා තියෙනවා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දිනු කරන පිළිවෙල අන්න ගැඹුරු එක. උන්වහන්සේ පෙන්වා දෙනවා සෝවාන් වෙන හැටි, සකදාගාමි වෙන හැටි, අනාගාමි වෙන හැටි, අරහත් වෙන. එන්නේ ගැඹුරු වැඩේ. හැබැයි මේ කොටස හදාගත්තොත් ඒ කොටසට යන්න පුළුවන්. යම් කිසි කෙනෙක් බැරි වෙලාවත් මනුස්ස ජීවිතයේදී එයා ධර්මයේ හැසිරීලා එයාට සෝවාන් වෙන්න වාසනාව ලැබුණොත් සතර අපාය කතන්දර ඉවරයි. ඔබට මතකද මම කිව්වා මේ ජීවිතයේදී බටහිරව බඳගෙන ගෞතම බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙලා සීලවන්ත ශ්‍රාවකෙක් වෙලා බුදු ගුණ සීකරමින් ඉන්නවා නම් මේ සමාජයේ උඩින් කරණම ගැහුවා. හැබැයි ඔබ මේ ජීවිතයේදී සෝවාන් වුණොත් සතර අපායට උඩින් කරණම ගැහුවා. ඒ කරණම ගහන්න තියෙන්නේ ක්‍රියාවකින්. ඒකට ඉතින් වීරියකින් නුවණකින් සලසුම් කරගෙන හිමින් පොඩ ජීවිතේ මේ ගිහි ජීවිතේ රැකී ආරක්ෂා කරගෙන ළමයි ගේ වැඩ කටයුතු කරගෙන යුත්තකම් ඉෂ්ට කරගෙන හිමින් සලසුම් සහගතව කරන්න ඕන එකක් ඒක. ඒක මේක පාට මම ඔක්කොම අතාරින්න මට මේක කරන්න ඕනේ කියලා එහෙම බෑ. එහෙම පුළුවන්කමක් තිබ්බනම් මම කියන්නේ එහෙම පුළුවන් කියලා. මේ යුගයේ එහෙම බෑ. ධර්මයේ පුරුදු කරගෙන අඹදොරවන්ගේ යුතුයකම් ඉෂ්ට කරගෙන මේ යහපත ඉෂ්ට කරගෙන ටික බුදුරජාණන් වහන්සේගේ දේශනාවල තියෙනවා මේ විඥානයේ මේ භවයකට හැදින හැටි චේතනාව කර්ම උපද්දවන හැටි ඊළඟට මේ ඇහැට සංඥාව අපිව මුලා කරන හැටි මේ විස්තර වශයෙන් තියෙනවා ගැඹුරට. එතකොට අර මේ කුසලයේ උපදවාගත්තු කෙනා අකුසලයෙන් වැළකීච්ච කෙනාට පරිසරය හැදෙනවා ඒකට. ඊට පස්සේ ටික යා ඒක පුරුදු කරගෙන යනකොට යාට ලස්සනට තමන්ගේ ජීවිතේ ඉන්න තැනින් ගොඩ එනවා. ඊට පස්සේ ඉතින් බය වෙන දෙයක් නැහැ නේ. ඊට පස්සේ යාට සතුටුදායක ජීවිතයක් සතුටුදායක මරණයක්. උන්නත් කෝටියයි මලත් කෝටියයි. ජීවත් වුණත් සතුටුදායක ජීවිතයක් මලත් සතුටුදායක එකක්. ඒ අවංකකමක් පුරුදු කරලා යහපතක් පුරුදු කරලා මෛත්‍රියක් පුරුදු කරලා මැරෙන්නේ. ඉතින් මේ නිසා
අපට අන්නේ අවස්ථාව උදා කරගන්න පුළුවන්. ඒ ඔක්කොම තියෙන්නේ තමන්ගේ අතේ මිසක් බාහිර කෙනෙකුගේ අතේ නෙමෙයි. බාහිරින් තියෙන්නේ ඒව කරන ක්‍රමයේ දැනගැනීමයි. ඒක තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. අපි ඉතින් ඔය ත්‍රිපිටකයේ තේරෙන සිංහලට පරිවර්තනය කළා. ඒ බුද්ධ දේශනා සරල විදියට තෝරලා දෙන්නේ ඒ පාලි දන්නේ නැති නිසා ඒක තේරුම් අරගෙන පුරුදු කරන්නයි. මේ රටටත් පෝල් ඩාල්කේ කියන ජර්මන් පඬිවරයා ධර්මයේ දෙන්න මහන්සි ගත්තා. ඒක ගියේ නැහැ. ඉතින් මේ නිසා මේ බටහිරට එංගලන්තයට ත්‍රීස් ඩේවිස් තුමා මැතිනිය වාගේ පිරිස ගොඩාක් මහන්සි ගත්තා පණිවිඩ මේ ධර්ම දෙන්න හරි ගියේ නැහැ. මේ ලෝකෙට ඒක යන්නේ නැත්තේ ඉතින් ඒක ලෝකෙ හැටි. බුද්ධිමත් එක්කෙනා දැන් අත් වශයෙන්ම අපේ මේ ධර්මචාරිකාවේ ආරමුණ බුද්ධිමතුන්ට පණිවිඩ දෙන්න විතරයි. ඒ බුද්ධිමත් එක්කෙනා මේක තේරුම් ගත්තොත් ඒක යාටනේ මට නෙමෙයිනේ. අපි ඉතින් ආශිර්වාද කරන ඔබට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හොඳින් ඉගෙන ගන්න මම යෝජනා කීපයක් කියන්න කැමතියි. බුදුරජාණන් වහන්සේව අඳුන ගන්න බුද්ධ දේශනාවලින්. ඊළඟට උන්වහන්සේගේ දේශනා ඉඩ ලැබෙන විදියට ඔබ පොඩි විවේකයක් අරගෙන කෙනෙකුට වුමනා පොඩ හරි කාලේ ගන්න පුළුවන්. එහෙම අරගෙන ඔබ බුද්ධ දේශනා ඉගෙන ගන්නමින් Tamanටම කියලා පුංචි ඩයරියක් පාවිච්චි කරන්න බුදුරජාණන් වහන්සේගේ දේශනා සටහන් කරගත්තු. ලැබෙන හැම අවස්ථාවම පින් කරගන්න. ධර්මයේ පුරුදු කරගන්න. එතකොට මේ ජීවිතේ අත්හැරිලා දෙවියන් අතර උපදින ලැබුණොත් ආයමත් ඔබට අවස්ථාව ලැබෙනවා. මනුස්ස ලෝකේ අවස්ථාව නැහැ කියන එක මම කියන්න ඕනේ නෑනේ. ඔබට පේනවනේ. ඒ නිසා අවස්ථාව තියෙන්නේ දැනට දෙවියන් අතර තමයි. ඔබ දන්නවා ඇති ඉතින් මහාන වෙලා කොච්චර ඉන්නවද මේ ධර්මයට එන්න අවස්ථාව නැති. දේශපාලනයට වැටෙනවා, නොයේ ප්‍රශ්න වලට වැටෙනවා. ඒ පාරවල මන්නේ කංග උපවාස කරනවා දේශපාලන වෙනුවෙන්. ඒකේ තීරම මේ අවස්ථාව අහිමි වීම. මහාන වෙලත් අවස්ථාව අහිමි වෙනවා නම් ගියේ අය මොකද්දනේ. එතකොට මේ මනුස්ස ලෝකේ මේ තියෙන ප්‍රශ්නේ තේරුම් ගන්න දෙවියන් අතර හැබැයි අවස්ථාවක් තියෙනවා. ඒ නිසා මේ දෙවියන් අතරට අපිට යාගත්තොත් හරි. දිව්‍ය ලෝක ගැන විස්තරي තියෙනවා ධර්මයේ. ඉතින් ඔබට බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් ධර්මයේ සරණ ගිහින් ශ්‍රාවක සංඝයා සරණ ගිහින් ඒ ධර්ම ඉගෙනගෙන මේ පාරිශුද්ධ ක්‍රියාවන් ඇති කරගෙන ඔබට මේ ගෞතම සාසනයේ ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු